තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි කිතුමාට. මාව හොඳට ඇහෙනවනේ. තෙරුවන් සරණයි. හොඳයි. හැමෝටම පැහැදිලිව ඇහෙනවනේ අද බලන්න. කියන්න හොඳට පැහැදිලිවද කියලා ඉවරලා. පැහැදිලි ගුරුතුමා. පැහැදිලි කරු. ඔව් ගුරුතුමා. alright. එතකොට දැන් වෙලාව ටිකක් පරක් වෙලා තියෙන දැන් මේ ටිකේ හොඳට පොඩ්ඩක් බලන්න ඇහිලා අපිට කරන්ට් එක යනවා දැන් උදේත් කරන්ට් එක ගියා දැන් සමහරට බැරිුණොත් මම ෆෝන් එකෙන් හරි එනවා ඒක නිසා මම WhatsApp message එකක් දානකම් ඔයගොල්ලෝ ලීව් වෙන්නේ නැතුව ඉන්න ඕනේ දැන් මොනවා හරි ගැටලුවක් වුණොත් එහෙම ඒක නිසා එහෙලා අපි මේ විදිහට කරගෙන යන් ගැටලුවක් වුණොත් එහෙම ෆෝන් එකෙන් හරි අපිට කරන්න පුළුවන් ලීව් වෙන්නේ නැතුව ඉන්න දිගටම එහෙලා මම WhatsApp message එකක් දානකම් අපි අන්තිමට පාඩම කළේ බන්ධන පාඩමේ ඉතුරු කොටස තමයි අන්තිම දවසේ කළේ ඇයිලා ඒක තිත් කතර සටහන් අදින එක කළා. ඊට පස්සේ අද අවසාන කොටස අවසන් කරන්න පුළුවන් සමහරට පැයක් යන හේතුත් නැහැ. අපි බලමු ඇයිලා. ඉතින් අපිට කරන වැඩත් එක්ක තව වීඩියෝ දෙකක් විතරක් තියෙනවා. ඒකත් බලලා බලමු ඇයිලා 11 කාලට හරි පාඩම අවසන් වෙනකන් ඇවිල්ලා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දැන් ඔයගොල්ලන් චිත් කතර සටහන් අදින එක ගැටලුවක් නැති වෙයි කියලා හිතනවා. මොකද අපි මේ පාඩම කළා ඊට පස්සේ මම කලින්ම කියනවා ඔයගොල්ලන්ට පහුගිය පාඩම් වල හරි පසුගිය පාඩම් වල එල්ල ඔයගොල්ලන් වීඩියෝ එක ගන්න ඕන නම් ඇහිලා මට මගේ අරිච්ච තියෙනවා නම් එහෙනම් මට වෙනම මැසේජ් එකක් දාන්න ඇහිලා ලබා දෙන්න පුළුවන් ඇහිලා වීඩියෝ එක. ගුරුතුමාට මැසේජ් එකක් දාලා වීඩියෝ ගත්තා. ඒකේ ලින්ක් එක ගියපහම බලන්න බෑ කියනවනේ YouTube එකේ. ඒ කියන්නේ මම පස්සෙත් ඔයාලට එකක් දැම්ම නේද? නෑ ගුරුතුමා එකයි දාලා තිබ්බේ. එහෙම මොනවා හරි ගැටලුවක් නැත්නම් මට ආයෙ කියන්න ඕනේ. ඊට පස්සේ මම ඇවිල්ලා හදලා ඉවරලා ආයෙ එවන්නම්. එහෙනම් මට ආයෙ මැසේජ් එකක් දාන්නකෝ ඇවිල්ලා ඒක ඉවරනාට පස්සේ. හරි ගුරුතුමා. හරිද? ඒ කියන්නේ අර අන්තිම බන්ධන පාඩමේකද ඒ කියන්නේ? ඔව් ගුරුතුමා. හරි. ඊට කලින් ඒවනම් ගැටලුවක් වුණේ ඔක කීප දෙනෙක් කියලා කිව්වා. එහෙනම් මම බලන්න ආවල මට ආයෙ මැසේජ් එකක් දාන්න. ඕනෙලා කතා කරා. එතකොට දැන් එහෙනම් අපි පාඩමට යමු කෙලින්ම. ඉන්න මම ෂෙයා කරන්න අද ටිකක් ස්ලෝ වගේ තමයි පේන්නේ ඒ නිසා චුට්ටක් ඉන්න. මයික් ඔන් කරලා තියෙන හැල ඒක නිසා මොන හරි ගැටලුවක් තියෙනවා නම් හැල ඒවලේ මහන්න. එතකොට රසායනික බන්ධන පාඩම තමයි කළේ මම ආයේ ඒව මුලින් ඉඳන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආයනික බන්ධන පිළිබඳව කතා කළා. ඊට පස්සේ අපි ආයනික බන්ධන හැදෙන ආකාරය නිරූපණය කිරීමකුත් කළා. ඊට පස්සේ ආයනික දැලිස ගැන මේ වචන හොඳට මතක තියෙනවා. ආයනික දැලිස සාධනවයි කියන කාරණේ සඳහන් කරලා ඉවරලා ඒකේ අභ්‍යාස ටිකක් කරලා සහසංයෝජ බන්ධන පිළිබඳව කතා කරා. සහසංයෝජ බන්ධන හැදෙන ආකාරය රූපණය කිරීමකුත් කළා. ඒක ටිකක් අපහසු නිසා අපි ඒ සටහන් කිරීම සඳහා වෙනත් පහසු ක්‍රම තුනක් පිළිබඳව කතා කරා. ඒවට තමයි අපි කිව්වේ තිත් කතර සටහන්. ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහයෙන් එන්නේ සඳහා. එතකොට ඒක හරි පහසුයි. මොකද ඒ පහසුයි කියලා කිව්වේ මොකද මේ නම් තුන මතක තියාගන්න තමයි ටිකක් ඕගලන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒත් දැයිලා මතක තියා තිත් කතර සටහන් නම් ඔගේ තියෙන්නේ තිතුයි කතර. ලුයිස් තිත් ව්‍යුහය. ලුයිස් ගිය හරි කාගේ හරි තිත් ව්‍යුහය කිව්වනම් එන. තිත් ව්‍යුහය නම් තිත් විතරයි තියෙන්නේ. අර කතර දාපු තැන් වලට තිත් දැම්ම. ලුයිස් ව්‍යුහයේ තිත් වලට අමතරව බන්ධනය අපි දක්වන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය දක්වන්නේ කොහොමද? ඒක ඉරකින් දක්වනවා. ඒ විදිහට අඳින සටහන තමයි අපි ලුයිස් ව්‍යුහය කියලා කියන්නේ. එතකොට මේ මං හිතන්නේ මේ අපි මෙතන තියෙන ඔක්කොම ටික තිත් කතර සටහන් ලුයිස් තිත් ව්‍යුහය සහ ලුයිස් ව්‍යුහය ඔක්කොම ඇඳා මට මතක හැටියට. ඒක තව චුට්ටක් මතක් වීම සඳහා ඔයගොල්ලන්ගේ පෙළපොතේ තියෙන විස්තර කරලා ඔය ආකාරයට අපි ඔහම අඳිනකොට සමහර උදාහරණ තියෙනවා
ඒ සංයෝග අපි දක්වනකොට නැත්නම් ඒ අණුව දක්වනකොට ඒ තිත්කතිර සටහනේ එහෙම නැත්නම් ලුයිස් ව්‍යුහය ඇන්දහම ඕකේ තියෙන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ 8ක් සම්පූර්ණ වෙනවා කියලා ඉවරලා ඔයගොල්ලෝ එදා දැනගත්තානේ. මේ විදිහට ඇහිලා ඒ අණුව සෑදීම සඳහා සහභාගී වෙන ඇහිලා පරමාණු ටික දක්වලා ඒ වටා තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේක සම්පූර්ණ කළාට පස්සේ ඒ පරමාණු සහභාගී වෙන ඔක්කොගෙම ඉලෙක්ට්‍රෝන අෂ්ටක නැත්නම් උච්ච වායු වින්‍යාසය ලබාගෙන තියෙනවා. එහෙම සම්පූර්ණ නොවන අවස්ථාවක් සඳහා උදාහරණකුත් තියෙනවා. උදාහරණයක් තියෙනවා ඔයගොල්ලෝ පොතේ දක්වලා. ඒතර මේ පිළිබඳව අපි කතා කරනවා. මෙතන ඉතින් ඇවිල්ලා මේක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මෙතන තියෙන සාසන විභාජනයක් නොවේනේ කියලා තර්කයක් කරන්නත් පුළුවන්. ඒ වුණත් ඇවිල්ලා දැන් අපි ඒ අයනික වාෂයෙන් පවතින එකක් උනත් ඇවිල්ලා මේ ආකාරයට ඔන්න මේක දක්වන්න පුළුවන් ලුයිස් ව්‍යුහය. එහෙම දැක්වුවහම මෙතන උදාහරණයක් තියෙනවා ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක. AlCl3 අපි අඳින්න යනවා දැන් කතර සටහන නෙමෙයි ලුයිස් ව්‍යුහය. හරිද? අපිට පුරුද්දට කියවෙන ලුයිස් කතර සටහන කියලා. ඒ වුණත් එල මෙතන ඇඳලා තියෙන එක ඕගොල්ලන්ට පැහැදිලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල ඇඳලා තියෙන්නේ මොකද්ද? ලුයිස් ව්‍යුහය. ඒ ලුයිස් ව්‍යුහය කියලා කියන්නේ ඉරිත් තියෙන නිසා. බන්ධන ඉලෙක්ට්‍රෝන වල ඉරි වලින් දක්වලා තියෙනවා නම් ඒතර ලුයිස් ව්‍යුහය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඔය විදිහට ලුයිස් ව්‍යුහය ඇඳහම පැහැදිලි දැන් අපි බලමු එල මේකේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණද කියලා ඉවරලා ක්ලෝරින් සලකමුකෝ ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඇලුමිනියම් එක පරමාණුවක් එක්ක ක්ලෝරින් පරමාණු 3ක් තියෙනවා මේකේ. එතකොට එක ක්ලෝරින් පරමාණුවක් ගත්තොත් මෙයාගේ සම්පූර්ණලා තියෙන්න ඕනේ මේක බන්ධනය හැදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන 8 බලමු. මෙතන වටේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා කියලා පැහැදිලිනේ මෙතන තිත් වලින් 1 2 3 4 5 6යි. ඒතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය දක්වන මේ ඉර කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතන. එහෙනම් 2 4 6 8 හරි. අනිත් ක්ලෝරින් එකෙත් ඇවිල්ලා 2 4 6 8යි හරි. ඊළඟ ක්ලෝරින් එකෙත් ඇවිල්ලා 2 4 6යි තියෙනවා 8 සම්පූර්ණලා තියෙනවා. අපි නිකමට බලමු ඊට පස්සේ ඇලුමිනියම් වල මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණද කියලා ගණන් කරලා බලන්නකෝ. ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 6යි කියලා පේනවා. අර දෙහනම් ඇල අපි මේ මෙතන ඉරකින් ඉලෙක්ට්‍රෝන දෙකක් නිරූපණය වෙනවා. ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් 2යි. ඔව් 6යි නේද? 2යි 4යි 6යි. එතකොට 6යි. එහෙනම් එල මෙතන මේ උදාහරණය දක්වලා තියෙන මොකද්ද? ඉලෙක්ට්‍රෝන අෂ්ටකය කියලා කිව්වේ 8ට. 8 සම්පූර්ණ නොවන අවස්ථාවක් සඳහා උදාහරණයක් තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එතකොට ඇලුමිනියමට ඉලෙක්ට්‍රෝන 6ක් පමණක් ඇත කියලා ඉවරලා දක්වනවා. ඒතර ඕවත් එල ස්වභාවිකව තියෙන සංයෝගයේ අපිට ලුයිස් ව්‍යුහයේ අර නියමිත ආකාරයෙන් දක්වන්න බැරි අවස්ථාවක් තමයි සඳහා උදාහරණයක් තමයි එතන දක්වන්නේ. අනිත් පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන එක සලකන්නකො. PCl5 එක PCl5 වල බලන්න ફોස්ෆරස් එකකට ක්ලෝරින් 5ක් සම්බන්ධ වෙලා තියෙනවා. වැඩි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. කාගේද ඉලෙක්ට්‍රෝන දෙක වැඩි? ફોස්ෆරස්ගේ. ફોස්ෆරස්ගේ ඉලෙක්ට්‍රෝන දෙක වැඩි. එතකොට ફોස්ෆරස්ගේ. එතකොට ක්ලෝරින් වල නම් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. ફોස්ෆරස් ගත්තොත් එයාට මේ ඉරකින් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි 10ක් තමයි අපි ඇන්දොත් අඳින්නේ. එතකොට මේ වගේ සංයෝග ස්වභාවිකව තියෙනවා. අපිට ඒ වුණත් එළ මේ ලුයිස් ව්‍යුහයේ මේ ආකාරයේ අඳින්න බැරි අවස්ථා දෙකක් තමයි මේ උදාහරණ වශයෙන් මෙතන දක්වලා තියෙන්නේ. මේ දෙකත් නිකමට මතක තියාගන්න හැල්ලා දැන් ඔයගොල්ලෝ ඇඳලා ඊට පස්සේ බලන්න පුළුවන්. ඉතින් මෙයාගේ සංයුජතාව බලලා සාමාන්‍යයෙන් ફોස්ෆරස් ඉන්නේ ගත්තට පස්සේ අපි දන්නවා එළ නයිට්‍රජන්ට යටින් ඉන්නේ. එතකොට මෙයාගේ සංයුජතාවය වෙනවනම් වෙන්න ඕනේ එළ 5යි 3යි කියන සංයුජතා දෙකම තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි මුලින්ම කරපු රසායන විද්‍යා පාඩමේදී සංයුජතා දෙකක් තියෙන මූලද්‍රව්‍ය කීපයක් දැක්වුවා. ඒ අතර ફોස්ෆරස්ුත් හිටියා. එතකොට මෙයාගේ සංයුජතාවයේ 3 වන අවස්ථාවක් තියෙනවා 5 වන අවස්ථාව සඳහා උදාහරණයක් තමයි මෙතන PCl5 කියලා කියන්නේ. හරිද? දැන් මම හිතනවා ඒක විස්තර කළා ඇති කියලා ඉවරලා අපි ඊළඟ කොටසට යමු වෙනවා. ඔය මොනාර ගැටලු තියෙනොත් පස්සේ හරි අහන්න ඕනේ.
ඔන්න දැන් ඊට පස්සේ තවත් වැදගත් කොටසක් තමයි මේවත් ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන කොටසක් තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ පරමාණුක දැලිස කියලා කියන කොටස. ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා දැලිස කියන වචනේ අහලා තියෙනවා. ඒ මොකේද අහලා තියෙන්නේ? අයනික දැලිස ගැන කතා කරනවා. අයනික දැලිස නම් පුරුදුයි. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස අපි අරන්දා කලින්. එතකොට මෙතන සාකච්ඡා කරන්නේ අයනික දැලිස නෙමෙයි පරමාණුක දැලිසක් කියලා කියනවා. හරිද? එහෙනම් මෙතන අපි සාකච්ඡා කරන්නේ දැලිස ආකාරයට පැවතීම සාමාන්‍යයෙන් අයනික සංයෝග වලට පොදු ලක්ෂණයක් කියලා කියනවා. එතකොට ඒ වුණා සමහර මූලද්‍රව්‍ය සහසංයෝජ බැඳිලා දැලිසක් ආකාරයට පවතින අවස්ථා සඳහා උදාහරණ තියෙනවා. එතකොට මෙතන කියනවා පරමාණු සහසංයෝජ බැඳි සෑදෙන දැලිස් තමයි අපි හඳුන්වන්නේ පරමාණුක දැලිස් කියලා. මේකට ආයනික දැලිසක් කියන්නේ. ඔන්න නම් දෙක වෙනස්. දෙකම දැලිස තමයි. ආයනික සංයෝග හදන දැලිස ආයනික දැලිස කියලා කියනවා. සහසංයෝජ බැඳිලා සාධන දැලිස අපි පරමාණුක දැලිස විදිහට තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ආයනික සංයෝග වල තමයි තාපාංක ද්‍රවාංක වගේම වැඩි. මොකද ඒකේ ශක්තිමත්ව බැඳලා තියෙන නිසා ආයනික සංයෝග මොකද ආකර්ෂණ බල වලින් බැඳලානේ තියෙන්නේ. ධන ඍණ ආකර්ෂණ බල වලින්. එතකොට සහසංයෝජ සංයෝග ගත්තොත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් තාපාංක ද්‍රවාංක අඩුයි. ඒ වුණත් මෙතන දැලිස ආකාරයෙන් පවතිනකොට පරමාණුක දැලිස ආකාරයෙන් පවතින සංයෝග සලකුවහම ඒවයි තාපාංක ද්‍රවාංක වැඩි කියලා ඉවරලා සලකනවා. ඒ සඳහා උදාහරණ දෙකක් මෙතන දක්වනවා. කාබන් වල බහුරූපී ආකාර ගැන අපි කලින් පාඩමේ සාකච්ඡා කරලා තියෙනවා. බහුරූපී ආකාර. කාබන් එකම කාබන් විවිධ ආකාරයෙන් පවතිනවා. බහුරූපී ආකාර කියලා කියනවා. කාබන් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් දැලි විදිහට පවතිනවා කියලා අපි මෙතන ඉස්සෙල්ලා සාකච්ඡා කරනවා. අඟුරු විදිහට තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා වටිනා ද්‍රව්‍යයක් විදිහට මිනිරම් තියෙනවා. ආකාරයෙන්ුත් කාබන් පවතිනවා. ඒවට අපි ග්‍රැෆයිට් කියලා කියනවා. ඒ වගේම කාබන් වලින්ම තමයි හැදිලා තියෙන දියමන්ති. ඒක ඩයමන්ඩ් කියලා කියනවා අපි. ඒතකොට මේවා දෙකම හැදිලා තියෙන මූලික සැකස්ම ගත්තොත් මූලික පරමාණු ගත්තොත් එම කාබන් පරමාණු වලින් තමයි හැදිලා තියෙන්නේ. කාබන් පරමාණු දෙකම කාබන් ඒ වුණාට හාත්පසින්ම වෙනස් භෞතික ලක්ෂණ සහිතයි. ග්‍රැෆයිට් සහ දියමන්ති වල මේ සම්බන්ධ පොඩි වීඩියෝ එකක් තියෙනවා අපිට බලන්න පුළුවන් නම් මේක ඔයගොල්ලෝ කලිනුත් බලලා තියෙනවා. අපි උත්සාහ කරලා බලමු. ඒක ඔයගොල්ලන්ට පේන්නේ නැත්නම් පැහැදිලි නැත්නම් එහෙම කියන්න. විනාඩියක් ඉන්න. එතකොට අපිට ටිකක් වෙලාවයි ඔයගොල්ලන්ගේ තියෙන කනෙක්ෂන් එකේ ප්‍රශ්න නැත්නම් මේ වීඩියෝ එකේ ගැටලු වන්ත වෙන්නත් පුළුවන් සමහර විට. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ හඳන්නේ නැහැ නේද? නෑ ගුරුතා. නෑ ගුරුතා. මම පැහැදිලි කරන්නම් මේක දකින්නකොට ඇහිලා මේ වීඩියෝ එක අපි පන්තියේදී බලපු කට්ටියට ඇහිලා ඔක මතක් වෙනවා ඇති. මට පේන්නේ. මට හිතෙන්නේ. හරි බලමු. කාබන් පිළිබඳව. කාබන් වල බහුරූපී ආකාර පිළිබඳව තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේක හොඳට බලා ගන්න හැලා පස්සේ පාඩම සාකච්ඡා කරනකොට පහසුයි. මේ ඇලෝට්‍රොප්ස් කියලා කියන්නේ අවිලා බහුරූපී ආකාර කියන එක. අපි මේ ඉස්සෙල්ලා බෙදුවා මතක ඇහිලා ස්පටික රූපී සහ අස්පටික රූපී කාබන් කියලා කොටස් දෙකකට බෙදලා තිබුණා කලින් පාඩමේ. එතකොට ස්පටික රූපී ආකාර සඳහා අපි උදාහරණ හැටියට දියමන්ති ග්‍රැෆයිට් සහ ෆුලරින් දක්වනවා. ඔය ඔක්කොම බහුරූපී ආකාර කාබන්ම තමයි ඔක්කොම. ඒකට මෙතන ආයේ ස්පටික රූපී කාබන් යට
වටිනාම ද්‍රව්‍යයක් විතර දියමන්ති තියෙනවා. ඒත් කාබන්. එතකොට මෙතන බන්ධන හැදෙන ආකාරය තමයි පැහැදිලි. මේ මේ ව්‍යුහය හොඳට බලා ගන්න හැල මේ පොතෙත් ඔයගොල්ලෝ පෙළ පොතෙත් තියෙනවා, අපේ සටහනෙත් තියෙනවා. මෙතන විශේෂත්වය තමයි මේ කාබන් පරමාණු. එක කාබන් පරමාණුවක් ගත්තොත් එහෙම ඒ කාබන් පරමාණුවට පුළුවන් බන්ධන හතරක් හදන්න. එයාගේ සංයුජතාවය හතර නිසා බන්ධන හතරක් හදයි. එයා ඒ එක බන්ධනයකට තවත් කාබන් පරමාණුවක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ බන්ධන හතරට කාබන් හතරක් සම්බන්ධලා හොඳින් ශක්තිමත්ව බැඳිලා තියෙන ආකාරයක් තමයි දියමන්ති වල දැක්වෙන්නේ. ඒ කියන්නේ එක කාබන් පරමාණුවකට තවත් කාබන් පරමාණු හතරක් හොඳින් සම්බන්ධලා ශක්තිමත් දැලිසක් ත්‍රිමාන දැලිසක් සාධන ව්‍යුහයක් තමයි පේන්නේ දියමන්තිය. ත්‍රිමාන දැලිසක් හදනවා. ඒ කියන්නේ පරමාණු දැලිසක්. මේ අගයන් පිළිබඳව සලකන්න එපා. උගලගේ මට්ටමේදී එහෙම එච්චර වැදගත් වෙන්නේ නැහැ. සතහන රූප සතහන. මම මිලිරන් ගත්තොත් ඊට වඩා වෙනස් ව්‍යුහයක් තමයි තියෙන්නේ. ඔක හොඳට මතක තියාගන්න. කාබන් වලට බන්ධන හතරක් හදන්න පුළුවන් වුණාට මිනිරන් වල කාබන් හදලා තියෙන්නේ බන්ධන 3යි කියලා උල්ලන්න පේනවා. මේක කාබන් පරමාණුවක් තමයි මේ නිල් පාට බෝලකින් දක්වන්නේ. එයා බන්ධන 3ක් හදලා තියෙනවා. තව බන්ධනයක් හදන්න අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. එතකොට එයා පවතින්නේ තට්ටු විදියට. ඒක නිසා අපි කියනවා මේ ලේයර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියලා ඉවරලා සලකනවා මිනිරන් වල ග්‍රැෆයිට් වල. එතකොට එන එක තට්ටුවක් ඉහළින් පිටනවා. ඊට පස්සේ තවත් මිනිරන් සහිත එහෙල ඒ ව්‍යුහය යටින් පිටනවා. තට්ටු දෙකක ආකාරයක්. ඒ වගේම තට්ටු කීපයක් පවතින්න පුළුවන්. ඒක නිසා එතකොට දැන් එක තට්ටුවක තියෙන කාබන් පරමාණුවක් ගත්තොත් එයා බන්ධන 3ක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ නිදහස් ඉලෙක්ට්‍රෝනක් පවතිනවා. එතකොට තවත් පහලින් තියෙන තවත් තට්ටුක කාබන් එකත් ඇවිල්ලා බන්ධන 3ක් හදාගෙන තියෙනවා. ඒකේ ඉතුරු ඉලෙක්ට්‍රෝන තියෙනවා. එන්නේ ඉලෙක්ට්‍රෝන අතර යම්කිසි ආකර්ෂණ බන්ධනකින් දුර්වල බන්ධන හදනවා කියලා කියනවා. මෙන්න මේ කඩිරි වලින් දක්වලා තියෙන එක. එන්නේ ඒ අතර යම්කිසි දුර්වල බැඳීමක් තියෙනවා. ඒක නිසා තමයි අපි මිනිරන් සලකන්නේ ස්තර ආකාරයෙන් පවතින ව්‍යුහයක් තියෙනවා කියලා කියනවා. වගේ අපි ලිහිසි ස්වභාවය කියන්නේ එක තට්ටුවක්වත් එක තට්ටුවක් ලිස්සන යන ස්වභාවයක් තියෙනවානේ. ලිහිස් ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ ඔන්න ඔය ලක්ෂණ නිසා කියලා කියනවා මිනිරන් වල. ඒ කියන්නේ බන්ධන 3ක් හදාගෙන තියෙනවා, එක බන්ධනයක් හදලා නැහැ. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන අතර තියෙන අම්සි ආකර්ෂණ බල හේතුවෙන් තට්ටුවක්වත් තට්ටුවක් ලිස්සන යන ස්වභාවයක් තියෙනවා. මේක ඔයගොල්ලෝ කලින් බලලා තියෙනවා. කාබන් පිළිබඳව කතා කරලා තියෙනවා. දැන් ඒක මතක් වෙන්න අවශ්‍ය නිසා එල්ල මම එක අතුල් කළේ. එතකොට දැන් බලන්න දැන් මේ ව්‍යුහය තමයි මේ විතර දක්වලා තියෙන. දැන් මම හිතන්නේ ඔය හොඳට මතක හිටියේ. එළියවරලා විතර කියනවා මේ සෑම කාබන් පරමාණුවක් තවන් කාබන් පරමාණු 3ක් සමග සහසංයුජ බන්ධන වලින් තමයි බැඳිලා තියෙන්නේ. එතකොට ඉතිරි ඉලෙක්ට්‍රෝන බන්ධන හදන්නේ නැහැ කියලා කියන ස්තර අතරයිල දුබල බන්ධන හට ගැනීමක් සිද්ධ වෙනවා කියලා කියන වෙනවානේ. දියමන්ති වල ගත්තාම මේ සෑම කාබන් පරමාණු හතරක් සමග බැඳිලා ත්‍රිමාන දැලිසක් ආකාරයට පවතිනවා කියලා කියනවා. නොයි ලක්ෂණ සහිතයි. ඒක නිසා තමයි දියමන්ති වල තාපාංක ද්‍රවාංක ඉතා අධිකයි. අපි කියන ආලෝකීය පාඩමේදී අපි කියනවා වර්තනාංකය කියලා. එයාගේත් ඇහෙලා බොහොම ඉහළ අගයක තමයි පවතින්නේ. මිනිරන් වල එහෙම ස්වභාවයක් නැහැ. මිනිරන් වල අර තට්ටු ආකාරයෙන් පවතින නිසා මේක ලිහිස් ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා කියලා ඉවරලා කියනවා. හරිද? ඒකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් එහෙලා අපිට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්.
ප්‍රශ්න අහන වෙලාවට දැන් ඕන වෙලාවක ප්‍රශ්න අහන්න හැල ගැටලුවක් තියෙනවා නම් එහෙම. ඔන්න මෙතන ඊට පස්සේ අපි අනුමාත්‍රකාවට එනවා බන්ධනවල ද්‍රවීයතාවය කියන එකට. බලමුකෝ ඇයිලා මම ඒක පෙන්නන්නම් බෝඩ් එකේ ඇඳලා ඕනට. බන්ධනවල ද්‍රවීයතාවය. සටහනටත් පස්සේම මේ ඔයගොල්ලෝ බෝඩ් එක පැහැදිලිද? මෙහෙම තිබුණා හොඳ නැත්නම් කිට්ටු කරලා වෙන්නද එදා එලා අපහැදිලි කියලා කව කිට්ටු කරා මෙහෙම ඒ බලමු ද්‍රවීයතාවය පිළිබඳ ද්‍රවීයතාවය කියලා කියනවා ගැටලුවක් තියෙනවා අහන්න උදාහරණ වශයෙන් ගමුකෝ දැන් එන බන්ධනයක් දැක්විසන උදාහරණයක් අපි ගන්නවා හයිඩ්‍රජන් ගුරුතුමා පේන්නේ ගුරුතුමා හරි බොඳ වෙලා පේන්නේ ගුරුතුමා බොඳ වෙලා පේන්නේ ඉස්සරහට ගත්තොත් එන්න ඔයගොල්ලෝ මේ මම ඔය මේ මෙතන ඔයගොල්ලෝ chat කළාට මම ඒ වැඩි බැලෙන්නේ නැහැ මොනවා හරි WhatsApp message එකක් කරන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඇල්ල මම මේ chat box එක බලන්නේ නැහැ ගුරුතුමා බෝඩ් එකේ යට කොටස පේන්නේ කැම් එක ටික උඩ පේන්නේ උඩ කොටස හරි මම හදන්න හරි 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 ගුරුතුමා පේන්නේ වෙනවා ඇති ඈ එතත් බොඳ වෙලාවගෙන පෙවුනේ මේක මම ආයේ අර අපි සටහනෙන් බලනවා මෙතන අර බෝඩ් එකේ අඳින්න ඕනේ හන්ද මේ කියන්නේ පැහැදිලි කරගෙන බලා ගන්නවා දැන් මේ හයිඩ්‍රජන් ගන්නව ගත්තට පස්සේ හයිඩ්‍රජන් හැදිලා තියෙන හයිඩ්‍රජන් එක පරමාණුවක් තියෙනවා හයිඩ්‍රජන් තව පරමාණුවක් තියෙනවා මේ දෙන්න අතර මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනේ මෙයාටත් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මේ දෙන්න නිතරම පවතින දෙන්න එකට එකතු වෙලා මගේ ඉලෙක්ට්‍රෝනේ මම දෙන්නම් කියලා කියන මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙයා දෙන්නම් කියලා කියන ඒක නිසා ඇති වෙනවා බන්ධනයක් ඒ බන්ධනය අපි මේක දැක්කොටස් මම මේ යන්නේ H2 අණුව එයාගේ ලුයිස් ව්‍යුහය තමයි මේ ඇඳලා තියෙන්නේ ලුයිස් ව්‍යුහය ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා දැන් බලන්නකො මේකේ ගත්තහම ජොටයි මෙතන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙයා දාලා තියෙනවනේ ඉන්නකොට මම ඊට අතල දෙන්න මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් දාලා තියෙනවා තිත් අතර සටහනක් අදින්නම්කෝ මෙයා එක ඉලෙක්ට්‍රෝනය මෙයා එක ඉලෙක්ට්‍රෝනය දැන් එතකොට මේගොල්ලන්ගේ දැන් ඉලෙක්ට්‍රෝන එදලා තිබ්බට පස්සේ දෙන්නගේම ඉලෙක්ට්‍රෝන වල තියෙන කැමැත්ත එහෙම නැත්නම් විද්‍යුත් වශයෙන් ඍණතාවය ගත්තොත් එහෙම සමානයි අපි විද්‍යුත් ඍණතාවයට අවබෝධ කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන වල තියෙන කැමැත්ත කියන. ඒක විද්‍යුත් ඍණතාවය මෙයාගේ තියෙන විද්‍යුත් ඍණතාවය මෙයාගේ විද්‍යුත් ර්ණතාවය සමානයි. මොකද එකම පරමාණු නිසා. ඒතර මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වල තියෙන කැමැත්ත ගත්තොත් එහෙම සමාන නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගල සමමිතිකව පවතිනවා මේ අණුව තුල. සමමිතිකයි. ගානට සමාන දුරින් තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල පවතින්නේ. ඒක නිසා මේක ධන වශයෙන් සහ ඍණ වශයෙන් ද්‍රවීකරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. නැත්නම් ද්‍රවීකරණය වෙන්නේ නැත්නම් මේක අපි සලකනවා නිර්ද්‍රවීය බන්ධනයක් සහිත අණුවක් විදිහට සලකනවා. නිර්ද්‍රවීය අණුවක් විදිහට තමයි සලකන්නේ හයිඩ්‍රජන් අණුව ගත්තාම. හරිද? දැන් ඔක කොහොම තිබුණා වුණාට අපි අන්තිම තව ව්‍යුහය නම් හයිඩ්‍රජන් වල ව්‍යුහය කොහොමද? අපි හයිඩ්‍රජන් සම්බන්ධ තව අණුවක් සලකමුකෝ. හයිඩ්‍රජන් එක්ක ෆ්ලෝරින් එක්ක හදන අණුව සහ සංයෝජ බන්ධනයකින් තමයි බැඳෙන්නේ. මොකද දෙන්න අලෝහනේ. ඒ මත තියාගන්න අපි දෙන්න අලෝහ නිසා සහ සංයෝජ බන්ධන වලින් තමයි බැඳලා තියෙන්නේ. හයිඩ්‍රජන් ඉන්නවා ෆ්ලෝරින් ඉන්නවා. එතන මේ සටහන පේනවා ඇති හයිඩ්‍රජන් ඉන්නේ මෙතන ෆ්ලෝරින් ඉන්නේ මෙතන. විද්‍යුත් වශයෙන් ඍණතාවයෙන් ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් ඍණතාවයෙන් උඩරිම එක්කෙනා නේද මේ ඉන්නේ මෙතන ෆ්ලෝරින්. ඔයගොල්ලෝ මොල්ද්‍රව්‍ය නෙමෙයි සාමාන්‍ය අර්ථතාව ගත්තොත් එම්ම විද්‍යුත් ඍණතාවයේ වැඩිම එක්කෙනා ඉන්නවා මෙතන. කවුද? ෆ්ලෝරින්. විද්‍යුත් ඍණතාවයේ වැඩි. ඒතකොට මෙයා බන්ධන හදනකොට සාමාන්‍ය කියලා මෙයා ඉලෙක්ට්‍රෝනයක් මේ බන්ධනය සඳහා දාලා තියෙනවා. මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් මේ බන්ධනය සඳහා දාන්න ඕනේ. බන්ධනය එකයිනේ හදන්න පුළුවන්. සංයුජතාව එකයිනේ දෙන්නගෙම. ඒක නිසා බන්ධනය එකයි හදන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල දාලා තියෙනවා. මම ඒක ඉරකින් දක්වන්න ලුයිස් ව්‍යුහය හඳිනවා මෙතන. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලේ මෙතන දැන් තියෙනවා. එතකොට විද්‍යුත් ඍණතාවය කියලා අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වල තියෙන කැමැත්ත. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල
සාමාන්‍යයෙන් හරිනම් මැද්දේ තමයි ඉන්න ඕනේ. ඒ වුණාට මෙයා ෆ්ලෝරින් කියන කෙනා ඉලෙක්ට්‍රෝන වල ටිකක් වැඩිපුර කැමති නිසා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය මෙයාගේ වැඩි නිසා. විද්‍යුත් ඍණතාවය වැඩි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන ටික චුට්ටක් මෙයාගේ පැත්තට ගන්න බලනවා. මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ටිකක් යොමු කරගන්න උත්සාහ කරනවා. හරිද? ඉක්කතර සටහනෙන් පෙන්නන එක හොඳයි වගේ බලනකොට දැන් එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයාගේ පැත්තට ටිකක් බර වෙන්න පවතිනවා. මොකද ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය වැඩි නිසා. දැන් ඇයිලා අපි ගත්තොත් ඒක සමමිතික ස්වභාවයක් නැහැනේ. අසමමිතිකව තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගලේ පවතින්නේ. ඒක නිසා මේ කියපු දේ තේරුණාද? මම පැහැදිලි කරනද? මම මේ නැවත නැවත කියන්නේ හැමෝටම එක විදිහට තේරෙන්නේ නැති නිසා. කීයද පැහැදිලිද? කියන්න. තුමා ආයතරයක් හරි කියන්න. මේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් නේ අපි අඳින්න යන්නේ. ඒක හයිඩ්‍රජන් ඉන්න ෆ්ලෝරින් ඉන්නවා. එතකොට මේක ඉලෙක්ට්‍රෝන යුගල යක් මේ බන්ධනය තුල තියෙනවා. හයිඩ්‍රජන් එක බන්ධන එක ඉලෙක්ට්‍රෝනයක් දාලා තියෙනවා. ෆ්ලෝරින් එක ඉලෙක්ට්‍රෝනයක් දාලා තියෙනවා බන්ධනයට. විද්‍යුත් ඍණතාවය සැලකුවොත් එම කාගේද වැඩි? විද්‍යුත් ඍණතාවය අපි දන්න ආර්ථිකාවේ බෙහෙට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි කියලා කියනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල තියෙන කැමැත්ත විද්‍යුත් ඍණතාවය වැඩි. කාගේද? ෆ්ලෝරින්ගේ තමයි වැඩි. ඒක දන්නවනේ ෆ්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. වැඩි නිසා ඉල මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය මේ ෆ්ලෝරින් පැත්තට ටිකක් යද ගන්නවා. සම්පූර්ණයෙන් ගන්නෙ නෑ. සම්පූර්ණයෙන් ගත්තොත් මේක අනුපවතින්නේ නෑනේ. චුට්ටක් ඒ පැත්තට බරව තමයි පවතින්නේ. ඒක නිසා මේක අසමමිතිකයි. ඒක නිසාම මේක ද්‍රවීකරණයක් වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන මේ ගන්නෙ මේ ඉලෙක්ට්‍රෝන ගත්තයි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. ඔන්න ඍණ ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා කාගේද? ෆ්ලෝරින්ගේ. ෆ්ලෝරින්ගේ ඍණ ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ පොඩ්ඩ කියන එක දක්වන අපි ඩෙල්ටා ලකුණෙන් දක්වනවා. ඩෙල්ටා කියලා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් අපි දක්වනවා අර අට ඉලක්කම අඳලා අසම්පූර්ණව දක්වන සංකේතකින් තමයි දක්වන්නේ ඩෙල්ටා කියන්නේ. නම් මෙයාගේ ඍණ ගතිය වැඩි වෙනවා පොඩ්ඩක් කියලා දැක්වීම සඳහා අපි ඩෙල්ටා කියලා දක්වනවා. දැන් ඩෙල්ටා ඍණ ප්‍රමාණයකින් මෙයාගේ ද්‍රවීකරණයක් වෙනවා කියලා කියනවා. හරිද? එතකොට මෙයාගේ ඍණ ගතිය වැඩි වුණා නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන අඩු වුණා නම් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ටික අඩු වුණා නම් ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ගතිය අඩු වෙනවනේ. මෙයාගේ මොන ගතියද මතුවෙන්නේ? හයිඩ්‍රජන්ගේ ධන ගතිය වැඩි වෙනවා. අර ඩෙල්ටා ප්‍රමාණයකින් මෙයාගේ ධන ගතිය වැඩි වෙනවා. මෙයා ඩෙල්ටා ධන ලෙස ආරෝපණය වෙනවා කියලා කියනවා. මෙයා ඩෙල්ටා ඍණ ලෙස ආරෝපණය වෙනවා කියලා කියනවා. එහෙනම් මම ආයෙ පොඩ්ඩක් කියන්නම්. බන්ධනය සඳහා දෙන්නම ඉලෙක්ට්‍රෝන දෙකක් සපයලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා දැන් මේක පැහැදිලි කරන්න ඕනේ තර්කයක් විදියට ගන්න විද්‍යුත් ඍණතාවය කියන එක. විද්‍යුත් ඍණතාවය කාගේද වැඩි? ෆ්ලෝරින්ගේ වැඩි නිසා ඉලෙක්ට්‍රෝන දෙක ෆ්ලෝරින් පැත්තට ටිකක් යද ගන්නවා. චුට්ටයි යද ගන්නවා. එතකොට අසමමිතික වෙනවා. එතකොට ද්‍රවීකරණය වෙනවා කියලා කියනවා. කොහොම ද්‍රවීකරණය වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගත්ත නිසා ඍණ ගතිය තමයි වැඩි වෙන්න ඕනේ. ඩෙල්ටා ඍණ ප්‍රමාණයකින් වැඩි වෙනවා නම් ඒ හා සමාන ප්‍රමාණයකින් ධන ගතිය වැඩි වෙනවා කාගේද? කාගේද වැඩි වෙන්නේ? හයිඩ්‍රජන්. එහෙනම් මෙන්න මේ ආකාරයට ආරෝපණය වීමක් ඉන් පවතිනවා කියලා කියනවා. එතකොට හැබැයි මේකේ සමස්ත HF අණුව සැලකුවොත් එහෙම මේක උදාසීනයි කියලා කියනවා. මොකද ඩෙල්ටා ධන ප්‍රමාණය සහ ඩෙල්ටා ඍණ ප්‍රමාණය දෙකම සමාන නිසා සමස්තය උදාසීන ස්වභාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඔහොම කියනවා. ඊට පස්සේ ඔක අපි බලමු අර සටහනේ කොහොමද මේක තියෙන්නේ කියලා ඉවරලා මම කියපු දේ සටහනේ තියෙනවා එකක් බලමු. ඔන්න ඔය වගේ පොඩි දෙයක් විස්තර කරන්නේම ඔයගලන්ට එන්න පුළුවන්. මම කියන්නේ බන්ධන වල ද්‍රව්‍යතාවය. මම දැන් අර බෝඩ් එකේ පැහැදිලි කරපු එක මෙතන ආයෙ තියෙනවා. අණුවක ඇති පරමාණු ධන හෝ ඍණ ලෙස ආරෝපණය වීම තමයි අපි ද්‍රවීකරණය කියලා කියන්නේ. ඒකට ද්‍රවීකරණය වෙනවා කියනවා. එතකොට සහසංයුජ බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන බන්ධනයට සහභාගී වන යම් පරමාණුවක් දෙසට ආකර්ෂණය වුණු විට එක් එක් පරමාණු ධන හෝ ඍණ ලෙස ආරෝපණය වෙනවා කියලා කියනවා. අර අපි කියපු කතන්දරේ. හරිද? තොර මෙතන කියනවා හයිඩ්‍රජන් කියන්නේ නිර්ද්‍රව්‍ය අණුවක් කියලා කියනවා. එතකොට HF නැත්නම් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් වගේම ජල අණුව ගත්තත් ඒකත්
මෙතන මේ පොඩි වාක්‍ය අඩුපාඩුවක් තියෙනවා කියලා පේනව නේද? එල්ලන්නේ මේක නිර්ද්‍රවීය අණුවක් කියනවා නම් එල්ල හයිඩ්‍රජන් අණුව HF සහ H2O ද්‍රවීය අණු කියලා ඉවරලා ටියුට් එකේ ඔයගොල්ලන්ට හදාගන්න එතන ටියුට් එක තියෙනවා නම් එහෙම ද්‍රවීය අණු සඳහා උදාහරණ වේ කියලා ඉවරලා මෙතන ද්‍රවීය කියන වචනේ එතෙන්ට එනවා. මේ තන රූප සටහන එක පැහැදිලිව පේනවා. right. හයිඩ්‍රජන් අණුව තියෙනවා පස්සේ ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන් මේ රූප සටහනේ දෙවෙනියට තියෙන එකේ එක පේනවා ඊට පස්සේ අපි බලමු ජල අණුව සලකමුකෝ මම ඇඳලා පෙන්නන්නම් බෝඩ් එකේ ජල අණුව ගත්තහම ජල අණුව මෙහෙම කියනවා H2O කියලා කියනවා එතකොට සහ සංයෝජ බන්ධන වල බැඳලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු වලට පේන්නේ කිව්වේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ ගුරුතුමා. හරි. ඉන්නේ. ස්ක්‍රීන් එක ෂෙයා වෙන්න නෙමෙයිනේ. ස්ක්‍රීන් එක නෙවෙයි හැබැයි. ඉන්නේ පොඩ්ඩක්. මම මේ බෝඩ් එක පේන්නේ නැද්ද? දැන් පේනවා ගුරුතුමා ඉස්සෙල්ලා පේන්නේ නැහැ. බෝඩ් එක දැන් පේනවනේ. මම බිස්කට් එක ගියලා. හරි. H2O ඔක්සිජන් එකට හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අණු අඳින. එතකොට මම මෙතන ඉඩපදි නිසා මකනවා ඔක්සිජන් එක හයිඩ්‍රජන් දෙක මේක කෝණික හැඩයක් තියෙනවා කියලා සලකන නිසා එල්ල අපි කොහොමද මේක අඳින්නේ? පොඩ්ඩක් හයිඩ්‍රජන් දෙක පහළට හිටින්න තමයි ඒක අඳින්නේ. එතකොට මේකේ අරණ එක ගේනවා. ඉවරදද පිටි තියෙනවා. ඔය අර ලොකු පැකට් එකක් ගෙනවා කිව්වේ අප්පච්චි අර අරටුව ඒ වුණා තිබ්බා අප්පච්චි ඔක්කොම ගෑවේ නෑ. ඔක්කොම මයික් මියුට් කරගන්නකො. නැත්තම් ඇහිලා ගෙදරේවත් එනවා. හරි එතකොට මේ කියනවා හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. අපි මේ අඳින්නේ ලුයිස් ව්‍යුහය තමයි අඳින්නේ. මේක අපි මෙතන මෙහෙම කියමුකෝ. ලුයිස් ව්‍යුහය තාම සම්පූර්ණ නෑනේ. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 5යි 6යි 7යි 8යි ඉලෙක්ට්‍රෝන එක සැරේ යුගල් දෙකකුත් සම්පූර්ණ වුණාට පස්සේ තමයි ලුයිස් ව්‍යුහය සම්පූර්ණ වෙන්නේ. දැන් අපි මේකේ ද්‍රවීයතාව කියලා ගැන සලකන්න යනකොට එහල අපි සලකන්න ඕනේ වචන මතක් වෙන්න ඕනේ විද්‍යුත් ඍණතාවය දෙන්නගේ බලනවා. මේ දෙන්න අතරින් විද්‍යුත් ඍණතාවය. මේ දෙන්නගේ විද්‍යුත් ඍණතාවය අඩු වැඩි කාගෙද කියලා බලන්න. එතකොට හයිඩ්‍රජන් එක තමයි විද්‍යුත් ඍණතාවය අඩු එක්කෙනා. ඔක්සිජන් ඉන්නේ මෙහෙ නිසා මෙහෙට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන නිසා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. විද්‍යුත් ඍණතාවය වැඩි නම් මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක යුගලය ඔක්සිජන් පැත්තට ඇද ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඍණ නිසා ඇදගත්තට පස්සේ මෙතන ඍණ ගතිය තමයි වැඩි වෙන්නේ. ඍණ ගතිය වැඩි වෙනවා හැබැයි චුට්ටයි කියන එක දැක්කම තමයි ඩෙල්ටා ලකුණද. ඒ හා සමාන ප්‍රමාණයකින් මෙයාගේ ධන ගතිය වැඩි වෙනවා. ඩෙල්ටා ධන. මෙතන බන්ධනයේ සැලකුවත් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි කාගේද? ඔක්සිජන්ගේ වැඩි නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්තට ඇද ගන්නවා ඉලෙක්ට්‍රෝන ඇදගත්ත නිසා ඍණ ගතිය වැඩි නිසා ඩෙල්ටා ඍණ වෙනස් දක්වනවා. ඒ යහ සමාන ප්‍රමාණයකින් මෙයාගේ ඩෙල්ටා ධන ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔක තමයි උතන දක්වලා තියෙන්නේ. මම අනිත් කොටසත් එහෙල මෙතනම සාකච්ඡා කරලා ඉන්නම්. දැන් මේ එක ජල අණුවක් නෑන්ද? එක ජල අණුවක් යන්නේ. තව ජල අණුවක් අපි යන්නත් එහෙම. මෙතන මම තව එකක් අල්ලනවා. ඔකත් අර ඉස්සෙල්ලා වගේම දක්වත හැකියි. මම මෙතන ලුයිස් මෙතන මම දිනවා. ඊට පස්සේ මෙයා ඩෙල්ටා ඍණනේ. දැන් කෙලින්ම ගියතයි. ඩෙල්ටා ඍණ. ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය අඩු නිසා. يعني ඉලෙක්ට්‍රෝන කැමති විද්‍යුත් ඍණතාවය වැඩි නිසා මට වැරදිලා කියවන විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන්. වැඩි නිසා ඉලෙක්ට්‍රෝන වලට තියෙන කැමැත්ත වැඩි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා ඒ පැත්තට ඍණ ගතියක් ඇති වෙනවා. එයා ඩෙල්ටා දාන. එයා ඩෙල්ටා දාන. තව අණුවක් අඳින්නම්. මෙයා ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා දාන ආරෝපණය මේ ද්‍රවීයතාවය තමයි මේ දක්වලා තියෙන ආරෝපණය කොහොමද කියලා. දැන් නිකමට හිතෙන්නේ නැද්ද දැන් මේ ජල අණුවක් තියෙනවා ජල අණු විතර තව එකක් තියෙනවා මෙතන ජල අණු තුනක් තියෙනවා. මේ ජල අණු තුනම පවතිනකොට
දැන් ඔයගලන්ට වෙන්න පුළුවන් එකක් නිකමට හිතෙන්නේ නැද්ද? එතන ඩෙල්ටා ධන තියෙනවා ඊට කිට්ටුවෙන් ඩෙල්ටා ඍණ තියෙනවා. එහෙම තියෙනවා නම් ඇල්ලා මොකද්ද වෙන්න පුළුවන් දේ? ඩෙල්ටා ධනට ඩෙල්ටා ඍණ මොකක්ද වචනයක් කියන්නේ? ඩෙල්ටා ධනයි ඍණයි මොකද වෙන්න බලන්න? ආකර්ෂණය වෙන්න බලනෝනේ. ඩෙල්ටා ධනට ඩෙල්ටා ඍණ ආකර්ෂණය වෙන්න බලනවා. ආකර්ෂණය වෙන්න බලනවා. අපි කියනවා මෙන්න මෙතන බන්ධනයක් මෙතන බන්ධනයක් හටගන්නේ. ඔන්න ඔය බන්ධනයට අපි කියනවා අන්තර මේ අණු අතරනේ හටගත්තේ. මේ එක අණුවක් මේ තව අණුවක්. අණු අතර අන්තර කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ಜಾතියන් අතර කියනකොට ಜಾත්‍ය අන්තර කියලා කියනවනේ. එතකොට මේ අණු අතර කියන්නේ අන්තර. කාතරද අණු අතර. අන්තර අණුක බන්ධන විදිහට ඔක හඳුන්වනවා. අන්තර අණුක බන්ධන. මේකට තව නම් ඉතින් පාවිච්චි කරන හයිඩ්‍රජන් බන්ධන කියලාත් කියනවා. එතකොට සමහර වෙලාවට හයිඩ්‍රජන් බන්ධන කියලා අපි හඳුන්වනවා. දිනෙකුත් කරනවා. ඔයගොල්ලෝ පෙළපොතේ නම් තියෙන අන්තර අණුක බන්ධන කියන සමග එක පාවිච්චි කරනවා. ඒ රූප සටහනේ අර වැන්ඩවාල් බන්ධන කියලාත් කියනවා. ඔයගොල්ලෝ ඒ ලෙවල් කරනකොට වැඩිදුර ඉගෙන ගන්න අපි එච්චර දුරදි ගන්න ඕනේ නැහැ. අපි පෙළපොතේ තියෙන වචන පාවිච්චි කරන අණු අතර බන්ධන නිසා අපි උදේ කියනවා අන්තර අණුක බන්ධනය. දැන් මෙතනත් ඒ වගේනේ. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. ඔන්න බන්ධනයක් හට ගන්නවා. එලා මේකත් ඇල අන්තර අණුක බන්ධනයක් විදිහට සලකනවා. ඒක නිසා දැන් ඒක මෙතන සැලකුවාම දැන් අණු අතර ඔය විදිහට බැඳිලා තියෙන නිසා ජලයට අන්තර අණුක බන්ධන වලින් බැඳිලා තියෙන නිසා එලා දැන් එහෙම නොවුනොත් එහෙම වෙලා මේක වෙන්න පුළුවන්. මොකද නිකන් වාෂ්ප වෙලා යන්න පුළුවන් නේ. ජලයේ ස්වභාවිකව ගත්තොත් එimhe ද්‍රව ලෙස පැවතීම සඳහා ඔය කාරණේ හේතු වෙනවා. ඒක යම්සි ආකාරයකට යම්සි බැඳීමකින් පවතින නිසා. එහෙම නොවුනොත් එහෙම වාෂ්පයක් වෙන්න පුළුවන්. ඒක නිසා ජලයට සුවිශේෂී ගුණ ලැබිලා තියෙනවා මේ ආකාරයට අන්තර අණුක බන්ධන වලින් බැඳිලා තියෙන නිසා. එන්නේ ගුණ පිළිබඳව වීඩියෝ එකක් තියෙනවා. අපි ඊට කලින් අර සටහන පොඩ්ඩක් බලලෙමු. මේකේ මොනාර ගැටලු තියෙනවා නම් අහන්න. මම මේ ආය කියන්නේ මොකද හැල්ල දැන් සමහරුන්ට තේරුම් ගන්න මට්ටම් ටිකක් වෙනස් නිසා මේ පැහැදිලි කරන්න. සමහරුන්ට කියපු හැටි මේක පැහැදිලි වෙච්ච කට්ටිය ටිකක් අහගෙන ඉන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ වුණත් හැලි ඉවසීමෙන් ඉන්න ඕනේ. මොකද අපි සමස්තය ගැන බලන්නේ අවශ්‍ය නිසා. මේ තේරුම් නැත්නම් එහෙම කියන්නේ නැලා ආයෙ පැහැදිලි කරන්න. එහෙම නැත්නම් පස්සේ හරි කෝල් කරලා අහන්න. හරි හරි. එන බලන්න ආයර් සටහනට මේ එකම දේ ආයෙ පැහැදිලි කරන්න. අපි විතර ජලානෝ විතර එක සටහන් කරා. දැන් බලන්න මේ අන්තර අණුක බන්ධන කියලා මෙතන කියනවා. ජලාණු අතර අන්තර අණුක බන්ධන තියෙනවා. හයිඩ්‍රජන් බන්ධන කියලා තමයි මේ රූප සටහනේ මේ ගත රූප සටහන මිසයිල් එතන තියෙන හයිඩ්‍රජන් බන්ධන කියලා තමයි. ඒ උනට අපේ වචනේ මොකක්ද? අන්තර අණුක බන්ධන කියලා තමයි දක්වන්නේ. අහන්නකො. ඔව්. ගුරුතුමා ඒවා අඳින්න තියනවද අපිට? ඒවා අඳින්න උනත් බැරි කමක් නැහැනේ. අඳින්න කියලා මෙන්න මේ රූප සටහන අඳින්න මෙහෙම නෙවෙයි. අපි H2O අණුවක් අඳිනවා. තව H2O අණුවක් අඳිනවා. ඒකේ ද්‍රවීකරණය දක්වනවා. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ කියලා. ඕක බැරිද? පුළුවන් නේ. ඔය එනවා සමහර වෙලාවට මේ අර කලා ප්‍රශ්න පත්‍ර වල එහෙම ගොඩක් වෙලා රූප සටහන් දාලා තමයි එන්නේ. ඒ වුණත් වෙලා අඳින්න බැරි කමකුත් නැහැ. අපි දැකලා තියෙනවා. හැබැයි පළාත් ප්‍රශ්න පත්‍ර වල එහෙම ඇවිල්ලා තියෙනවා. හරිද? මේ දෙක අතර අන්තර අණුක බන්ධනයක් කියලා ඩෙල්ටා ආරෝපණය වෙන ආකාරය පැහැදිලි කරන්න වගේ දේවල් එනවා. ඉතින් HF අණුව මෙහෙ ද්‍රවීකරණය වෙලා තියෙන කොහොමද? හයිඩ්‍රජන් අණුව මේ ද්‍රවීකරණය වෙලා තියෙන නැක් වෙලා නැති බව සහ ඒ දෙක අතර වෙනස්කම් ඕන වගේ පොඩි ප්‍රශ්න එනවා. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ කියන එක තමයි මෙතන වැදගත්ම කාරණේ. ඒක ද්‍රවීකරණයේ දැක්වන ආකාරය පැහැදිලි නම් ඔක අඳින්නත් අමාරු කමක් නැහැ. මේ ආකාරයට අඳින්නේ නැහැ. ඒත් ජලාණුවක් ද්‍රවීකරණය වෙන්නේ කොහොමද? මේ දෙක අතර සම්බන්ධතාවයේ බන්ධනයකින් දක්වලා අඳින්න බැරි කමකුත් ඔයගලන්ට නැහැ. පුළුවන්. හරිද? ඒක නිසා මේක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මම කියවනේ ජලාණු අතර තියෙන මේ අන්තර අණුක බන්ධන නිසා ජලාණු වලට නැත්නම් ජලයට ලැබිලා තියෙන සුවිශේෂී ගුණ එකට හොඳට බැඳිලා තියෙන නිසා මේගොල්ලන්ගේ තාපාංක ය වැඩි කියලා කියනවා. තාපාංකය. ජලයේ තාපාංකය කීය කියලාද කියන්නේ? සෙල්සියස් වලින්. තාපාංකය. ද්‍රවයක් විදිහට තියෙන එක අපි කියන්නේ වාෂ්ප වෙලා යන එක නෙමෙයි කියන්නේ. මොන උෂ්ණත්වයේ දුෂ්ණත්වයේ කියන්නේ.
සෙල්සියස් CI නේද? ඒකයි මේකයි මේ අපි ජලය රත් කරගෙන යනකොට ඇවිල්ලා ඒ ජලය රත් කරගෙන යනකොට ඇවිල්ලා වාෂ්ප වෙන උෂ්ණත්වයක් තියෙනනේ. ඔන්න ඔය උෂ්ණත්වය තමයි අපි අර සෙල්සියස් පරිමාණය හදනකොට ඒක තමයි සම්මතයේ විදිහට අරගෙන තියෙන්නේ. නැතුව ඇවිල්ලා ජලය 100 නටනවා කියන අදහස නෙමෙයි. 100 ඒක නිසා දැන් පරිමාණය සලකලා තියෙන්නේ නැහැලා ඒ නටන උෂ්ණත්වය තමයි අපි කියන්නේ සෙල්සියස් CI කියලා. හරිද? එතකොට එළ උෂ්ණත්වමානය හදනකොට එළ ඉන්නේ ඒක තමයි ඒ යගේ තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ජලය ඔහොම උෂ්ණත්වය අඩු කරගෙන යනකොට එළ ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වය ඒක තමයි උෂ්ණත්වමානය එළ අර පහළගේ නැත්නම් එළ ඒක අර ද්‍රවයේ ඝන බවට පත් වෙන උෂ්ණත්වය. විදියට සලකලා තියෙන්නේ. හරිද? එතකොට ඒ අනුව උෂ්ණත්වමානය අනිත් අගයන් ටික පරිමාණය කරලා තියෙනවා. අපිට ඒක කතන්දර ගන්න අපි කියන්නේ මොකද්ද? ජලයට වැඩි තාපාංකයක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය දැන් මධ්‍යසාර වගේ ගත්තොත් එහෙම ඒවයි තාපාංකයේ එළ බොහොම අඩුයිනේ. කොට වාෂ්ප වෙලා යනවනේ මම තේරෙන විදිහට කිව්වොත් එහෙම. එතකොට මේකේ තාපාංකයේ ඉහළ අගයක් ගන්න. මේකේ නිකන් සෙල්සියස් සංක්ෂක එකකින් මෙයාගේ උෂ්ණත්වය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය තමයි අපි කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව කියලා. ඔය පිළිබඳව 11 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේකේ අර්ථ දක්වුවොත් එහෙම ජලයේ කිලෝග්‍රෑම් එකක විශිෂ්ට තාප ධාරිතාව කියලා කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක්. දැන් කවුරු හරි කියන්න පුළුවන් මිලිලීටර වලින් වයින් ඔය කිලෝග්‍රෑම් ඒ වුණත් කිලෝග්‍රෑම් එකක් අපිට ගත්තා කියන්නේ ඔන්න. මේ විදිහට අරගෙන ජලයේ කිලෝ එකක් ගන්නවා. ඕකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන තාප ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ විශිෂ්ට තාප ධාරිතාව කියලා හඳුන්වන්නේ. ජලයේ ඔයාගේ ඒත් වැඩි. ඕල් සස්සදන්න ඕනේ මධ්‍යසාර වගේ එකක් එක්ක. ඒවා විශිෂ්ට තාප ධාරිතාව අඩුයි. එතකොට විශිෂ්ට තාප ධාරිතාව වැඩි නිසා දැන් බලන්න මෙතන මේ රූප සටහන අනුව ගත්තත් දැන් මේ හිතන්නකො මේ මෙතන ජීවයේ සහිත ජලය කියලා ඉවරලා ඕකේ උෂ්ණත්වය සෙල්සියස් සංක්ෂක එකකින් ඉහළ දැමීම සඳහා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය නිසා මේ ජලයේ ලේසියෙන් උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. ඒ ඉහළ යන්නේ නැති නිසා ඉක්මනට ජීවයේ පැවැත්මට ඕක වැදගත් වෙනවා. මොකද ඉක්මනට රත් වුණා නම් එහෙම ජීවියක් පවතින්න බෑනේ මෙතන. හරිද? ඒක වගේම අපි අපේ මිනිස් දේහේ නැත්තම් සත්ව ශාක ජීවීන්ගේ දේහය ගත්තත් එහෙල වැඩි ප්‍රමාණයක් ජලයනේ තියෙන්නේ. එතකොට උෂ්ණත්වය වගේ ඉක්මනට විචලනය වෙන්න ගත්තොත් එහෙම අයිල ජීවේ පවතින්න බෑනේ. ඒක නිසා විශිෂ්ට තාප ධාරිතාව වැඩි වීම ඉහළගයක් තියෙන නිසා ජීවේ පැවැත්මට වැදගත් වෙනවා. ඒ නිසා ජලයට ලැබිච්ච සුවිශේෂී ගුණයක් තමයි මොකක් නිසාද? අන්තරාණුක බල නිසා. ඒ වගේම ජලයේ ඝනත්වය අයිස් වලට වඩා වැඩි වි කියලා කියනවා. අපි ඉස්සර කිව්වනේ මේක ජලයේ මිදීමේදී ඇතිවන අසමාකාර ප්‍රසාරණය කියලා කිව්වනේ. හරිද? ඒතර ඔක කියලා කියන්නේ අවිශාකර ප්‍රසාරණය වීම සිදු වෙන සාමාන්‍යයෙන් අපිට නිකමට හිතන්නේ දැන් ජලය ඒ ද්‍රවයක් විදිහට පවතිනවා. අයිස් ගත්තාම අයිස් කැටයක් හිතන්න අයිස් කැටය දැන් කූල් ඩ්‍රින්ක් එකකට අයිස් කැටයක් දැම්මොත් එහෙම ඔක පාවෙනවනේ. තාමනේ ඝනයක් නෑ යට යන්න එපා. මොකද ඒ ඝනත්වය අඩු නිසා වීමක් සිද්ධ වෙන නිසා. ඒ සඳහාත් බලපාන්නේ මේ අන්තරාණුක බල කියලා තියෙනවා. ඕන වීඩියෝ එකකුත් තියෙනවා. ඔයගලන්ට වෙලා තිබුණොත් එහෙම බලන්න. අවශ්‍ය නම් එකක් බලන්න පුළුවන්. ජලයේ සුවිශේෂී ගුණ පිළිබඳව දැන් මේ පෙළපොතේ තිබිච්ච කරුණු තුන නිසා තමයි මේ පෙළපොතට අනුව සටහන හදපු නිසා තමයි මම මේවත් දක්වන්නේ. මේ තුන විතරක් දැක්ුවේ. තව තියෙනවා සංශක්ති ආශක්ති බල සඳහා සංශක්ති ආශක්ති බල තියෙනවනේ ජලයේ ඇති කිරීමේ හැකියාව. ඒ සඳහාත් බලපාන තියෙන ලක්ෂණයක් තමයි ජල අණු අතර තියෙන අන්තරාණුක බල කියන කාරණා. ඒක වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න කොට ඒක පැහැදිලි වෙන්න පුළුවන් බලමුකෝ වෙලා ටිකක් තියෙන නිසා. කියන දේ අහන්න නැතුව
මේ හයිඩ්‍රජන් බන්ධන කියලා කියන්නේ එතන අන්තරාණු බන්ධන තමයි. ජලය හැදලා තියෙන ඔක්සිජන් එකක් එක්ක හයිඩ්‍රජන් දෙකක් එක්ක ඒක නිසා එලා මෙතන ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ නිසා ද්‍රවීකරණය වෙලා තියෙනවා කියලා කියනවා. මෙතන ද්‍රවීකරණය තමයි මේ දක්වන්නේ. ඒ නිසා ආකර්ෂණ බලය තියෙනවා කියලා කියනවා. දැන් පෘථිවිය ගත්තත් ඔය ආකාරයෙන් තමයි පවතින්නේ කියන එක තමයි අතන පෙන්නන්නේ. එතකොට ජල අණුවක් සැලකුවොත් එම මෙන්න මේ ආකාරයට දක්වත හැකියි. ඒ නිසාම එකිනෙක අතර හයිඩ්‍රජන් බන්ධන. එහෙම නැත්නම් අන්තරාණුක බන්ධන වලින් පැදලා තියෙන ආකාරයක් නිරූපණය වෙනවා. සමග ආකර්ෂණ බලය දැන් ජල බිඳුවක් ඔයා තිබ්බොත් එහෙම වෙන කී කිට්ටුවෙන් තවත් ජල බිඳුවක් තිබුණොත් එහෙම කිට් එක යම්කිසි ආකාරයකට අර ආකර්ෂණයක් ස්වභාවයක් තියෙනවා. ඔයගොල්ලෝ ස්වභාවික දිනදා ජීවිතේදී දැකලා ඇති. මෙතන කියන්නේ අර ද්‍රාවක ගුණයක් ජලයේ තියෙන විශේෂ ගුණයක් කියලා තමයි දක්වන්නේ. සෝඩියම් ධන ලෙස ආරෝපිතයි. क्लोरीन ऋण ලෙස අර්ථ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වෙන සතහත් ඒක බලපානවා කියලා තමයි පැහැදිලි කරන්නේ. يعني ද්‍රාවකයක් විදිහට අපි හඳුන්වනවා ජලය. මොකද ද්‍රාවකයක්. එයාකර විවිධ ආයන වර්ග ග්ලූකෝස් වගේ දේවල් දියවීම සඳහා ජලයේ ඔය විශේෂත්වය බලපානවා. ස්පෙસિෆික් කියන්නේ විශිෂ්ටතා පදාර්ථතාව තමයි මෙතන හඳුන්වනවා. කියන්නේ මේ දෙක අතර උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධ. මම මේ ඉස්සෙල්ලා කියපු කරුණ තමයි මෙතන පැහැදිලි වෙන්නේ. වාෂ්පලයන්කට මේ අණු යම්කිසි ආකාරයකට ඇවිල්ලා ඉවත් වීමක් සිද්ධ වෙන එක. ඒ අවශ්‍ය කරන ඒ උෂ්ණත්වයත් වැඩි කියන එක. කියන්නේ ආශක්ති බල පිළිබඳ. ඒක කියන්නේ අපි දන්නවනේ නේද ශාකයක ද්‍රව්‍ය පරිවහනය සිදු වෙන අණු අතර බන්ධන වගේ කියලා සෛල වේදිකේ. එතකොට අණු අතර බන්ධන කියනවා කියලා කියන්නේ අන්තරාණුක බන්ධන නිසා තමයි මේ විදිහට සංශක්ති සහ මේ කියන්නේ සංශක්ති සහ ආශක්ති බල අගේ ද්‍රව්‍ය පරිවහනයට වැදගත් වෙනවා අන්තරාණුක බන්ධන ජලයේදී. එතන මේ වචනයක් තියෙනවා පෘෂ්ඨික ආතතිය කියලා කියනවා. සාමාන්‍ය ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩි අගයක් තියෙන නිසා ජලයේ මත ජීවි සමහර ජීවීන්ට ගමන් කරන්නේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. පෘෂ්ඨික ආතතිය. ඒක ඉතින් අපේ සිලබස් එකේ නැහැ. මේ ඔක්කොම එතකොට අන්තරාණුක බන්ධන ජලයට තියෙන නිසා ජලයට ලැබිලා තියෙන සුවිශේෂී ගුණ. ජල අණු අතර ඇවිල්ලා යම් ආකර්ෂණ බල නිසා යම් ආස්තරණයක් සකස් වෙනවා කියලා කියනවා. ඒ නිසාම ජලජ ජීවීන්ට මේ මත ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඝනත්වය. අපිට බලන්න මෙතන. මේක බලන්න. තර උණු ජලය ගත්තොත් ඇයිලා කොහොමද අණු පවතින්නේ ඊට පස්සේ ඇයිලා සාමාන්‍ය සිසිල් ජලය ගත්තත් කොහොමද ඊට පස්සේ ඝනයක් විදිහට තියෙනකොට ඇයිලා අණු සකස්ම කොහොමද කියලා සාමාන්‍ය වශයෙන් දක්වලා තියෙන ආකාරතාව මෙතන දැක්වෙන්නේ. ඒ වුණාට ජලය ගත්තාම මෙතන උණු මෙතන ඉස්සෙල්ලා සාමාන්‍ය ඝන ද්‍රව වායු කියන භෞතික අවස්ථා තුන. මෙතන ජලයේ තත්ත්ව වෙනස් වන ආකාරතාව මෙතන පැහැදිලි වෙනවා. උණු ජලයේ අණු කොහොමද පවතින්නේ?
එතකොට සිසිල් ජලය කොහොමද අයිස් වල කොහොමද කියන එක දැන් මෙතන පැහැදිලි වෙනවා. බලන්නකො ඉතින් දැන් අයිස් බවට පත් වෙනකොට යම් විශාකාර ප්‍රසාරණය වීමක් සිදු වෙනවා. ඉස්සර අපි කිව්වේ ජලයේ මිදීමේදී ඇතිවන අසමාකාර ප්‍රසාරණය කියලා කිව්වේ මෙන්න මේකට තමයි. හරිද? එතකොට ඒක නිසා ඝනත්වය අඩුවීමක් සිද්ධ වෙනවා. මෙතන ඝනත්වය අපි සැලකුවොත් එහෙම කොයි අවස්ථාවේද වැඩිද කියන කාරණේ පැහැදිලි වෙනවා. කියන්නේ මෙතන අයිස් සාමාන්‍යයෙන් ඉහළට යන්නේ ඒකයි ජලයට වඩා ඝනත්වය අඩු නිසා. ඒ ඔක්කොම ඇවිල්ලා මෙතන සාකච්ඡා කළේ මොකක්ද? ජලයේ තියෙන සුවිශේෂී ගුණ. ඔයගොල්ලෝ ඉන්නව නේද? සද්ද නැතුවට බැලුවේ ඇහිලා දැන් මම පැහැදිලි කළේ මොකද චුට්ටක් ඇහිලා ටිකක් අමාරුයි පැහැදිලි කරන්න මොකද වීඩියෝ ඉක්මනට යන නිසා. ඔයගොල්ලෝ අර සද්ද ඇහෙන්නේ නැති නිසා තමයි මම ටිකක් පැහැදිලි කළේ. ඒක වීඩියෝ එක ඔයගොල්ලන්ට නිකන් සද්දෙත් එක්කම තියුණා නම් වඩා හොඳයි. එලා ඒ වුණත් එලා ඔච්චර දෙයක් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මේ කියන මූලික කරුණු ටික අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරපු කොටස. දැන් ඊට පස්සේ ඉතුරු කොටසකට අපි යනවා. ආයනික සහ සාසංග අයින් වෙන්න එපා. 11යි කාල වෙනකන් ඇහිලා අපි යදලා තියෙනවා. සමහර කට්ටිය අයින් වෙන ස්වභාවයක් තියෙනවා. ඇහිලා වෙලාව ඉවරනකොට නිකන් ඒගොල්ලෝ ඔටෝ අයින් වෙනවා. දැන් සකස් වෙලා තියෙන පැය කියලා හිතලානේ. ඒක නිසා මේ කොටසත් අවසන් කරගෙන අද දවස් තුන පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඊළඟ පාඩම සඳහා තියෙන ඇහිලා ජෛව ලෝකය කියන පාඩම. ඒ පාඩමේ මේ ටියුට් එක දැන් හදලා තියෙන එක මම අද දාන්නම්. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒකේ print out එකක් ගන්න පුළුවන් තරම් තියෙනවා අරගන්න. එහෙම නැත්නම් එල බැරිම වුණොත් එහෙම ජීවිද්‍යා පොතේ ලියා ගන්න. එහෙනම් ඊළඟ කොටසට ගියොත් එහෙම ආයනික සහ සහසංයෝජ සංයෝග පිළිබඳව දැන් අපි කතා කරා. බන්ධන පිළිබඳව මුලින් කතා කරා. ওই බන්ධන සහිත ආයනික සංයෝග තියෙනවා. සහසංයෝජ සංයෝග සහිත සංයෝග තියෙනවා. ඔය දෙක අතර ಗುಣ සංසන්දනය කිරීමක් තමයි මෙතන තියෙන්නේ. අපි දැන් දන්න කරුණු ටික තමයි මෙතන මේ වෙන වශයෙන් තියෙන්නේ. ආයනික සංයෝග ගත්තොත් එම අපි දන්නවා ධන හා ඍණ ආයන වලින් සමන්විතයි කියලා. ඒ වගේම ආයනික සංයෝග ඝන ස්පටික රූපී දැලිස ආකාරයට පවතිනවා. ආයනික දැලිස හදනවා සාමාන්‍යයෙන්. තාපාංක ද්‍රවාංක ඉහළගයක් ගන්න. මොකද ධන සහ ඍණ එකට සම්බන්ධ වෙලා හොඳට බැඳිලා තියෙන නිසා තාපාංක ද්‍රවාංක බොහොම වැඩි. ආයනික සංයෝග උදාහරණයක් තියාගෙනම ඔයගොල්ලෝ කල්පනා කරොත් හරි. දැන් අපි හිතමු සෝඩියම් ක්ලෝරයිඩ් ආයනික සංයෝගයක් නේ. තාපාංක ද්‍රවාංක වැඩි සාපේක්ෂව. එතකොට ආයනික සංයෝග බොහෝ විට ජලයේ දිය වෙනවා. බොහෝ විට සාමාන්‍යයෙන් ජලයේ දිය වෙනවා ආයනික සංයෝග ගත්තොත්. ඒ වගේම මෙතන කියනවා ජලීය ද්‍රවණ එහෙම නැත්නම් විලීන ද්‍රව. විලීන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඕන ලුණු උදාහරණයක් වශයෙන් ගත්තොත් එම ආයනික සංයෝගයක් වන ලුණු එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කළ ජලීය ද්‍රාවණයක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලුණු තියෙන සාමාන්‍යයෙන් ඇවිල්ලා ඝනයක් විදිහටනේ ස්වභාවිකව. ඕක රත් කරලා ද්‍රව බවට පත් කරන්නත් පුළුවන්. වතුර කලව නොකර ද්‍රව වෙනවනේ. මේක උෂ්ණත්වය වැඩි කරන යනකොට ද්‍රව බවට පත් වෙනවා. හරිද? ද්‍රව බවට පත් වෙනවා. එතකොට ඒ ආකාරයෙන් පවතින ද්‍රව අපි හඳුන්වන විලීන තත්වයට පත් කරනවා කියන්නේ. විලීන කියන්නේ ඒකයි. ඒ කියන්නේ ස්වභාවික භෞතික අවස්ථාව වෙනස් කරනවා. ඝනයක් වශයෙන් තියෙන එක ද්‍රව කරනවා. විලීන තත්වයට පත් වෙනවා. මෙතන වාක්‍යයෙන් පැහැදිලි කරන්න මොකද්ද? ජලීය ද්‍රාවණයක් හරි එහෙම නැත්නම් විලීන ද්‍රව ඒ කියපු ආකාරයෙන් හරි ඒ විදිහට අපි ද්‍රවයක් හැදුවාට පස්සේ ඒ තුලින් විදුලිය සම්නායනය වෙනවා කියලා කියනවා. ගොඩක් වෙලාවට විලීන අවස්ථාව තමයි වඩා සුසු වෙන්නේ. ඒ වුණාට ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සම්නායනය කිරීමේ හැකියාව තියෙනවා කියලා කියනවා. එහෙනම් මෙතන අපි මුලින් බැලුවේ ආයනික සංයෝගවල ಗುಣ පිළිබඳව. සහසංයෝජ සංයෝග ගත්තොත් එහෙම ඒ වගේ දැන් උදාහරණයක් මෙතන තියාගෙනම කල්පනා කරන්න ඕනේ. මේව හැදිලා තියෙන්නේ කොහොමද? පරමාණු කිහිපයක් එකට එකතු වෙලා අණු වශයෙන් තමයි මේගොල්ලෝ පවතින්නේ. ආයන වශයෙන් නෙමෙයි අණු වශයෙන් පවතින්නේ. දැන් හයිඩ්‍රජන් ගත්තොත් අණු, HF ගත්තොත් අණු, ජල අණු, ජලය හොඳට උදාහරණයක් වශයෙන් ගන්නකො. එකට එකතු වෙලා අණු ජල අණු වශයෙන් පවතින්නේ.
බොහෝ සංයෝග වායු වෙන්න පුළුවන් නැත්නම් ද්‍රව වශයෙන් තමයි පවතිනවා කියලා කියන්නේ. වායු අවස්ථාවෙන් නැත්නම් ද්‍රව තත්ත්ව. උදාහරණයක් අපි ගත්ත ඔක්කොම එහෙමනේ. ජලය නම් ද්‍රව වශයෙන් පවතිනවා. දැන් හයිඩ්‍රජන් ගත්තොත් එම හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් ගත්තොත් එම ඔක්කොම එල වායු වශයෙන් තමයි පවතින්නේ. ඝන වශයෙන් පවතින අවස්ථා උදාහරණ නැහැ. සාමාන්‍යයෙන් ඒක නිසාම තාපාංක ද්‍රවාංක බොහොම පහළ අගයක් තමයි ගන්න. ඒ වුණාට දැලිස ආකාරයෙන් පවතින ඒවා තියෙනවනේ. අර දැලිස ආකාරයෙන් තියෙන උදාහරණ තිබුණානේ. ඝන වශයෙන් පවතින ඒවා උදාහරණයකුත් අපි සාකච්ඡා කළානේ. මොකද්ද? මිනිරන් සහ දියමන්ති. ඒවා දැලිස ආකාරයෙන් සාමාන්‍යයෙන් තමයි මේ වායු හෝ ද්‍රව වශයෙන් පවතින්නේ. ඒ වුණාට අර සඳහත් උදාහරණ තියෙනවා. දැලිස ආකාරයෙන් පවතින පරමාණුක දැලිස හදන එහෙනව නේද කියන දේ? ඔව් එහෙනවා ගුරුතුමා. මම කතා කරනවා වගේ මට දැනෙන්නේ. හොඳයි ඈ. ඒ කියන්නේ දැලිස ආකාරයෙන් පැවතුනොත් එහෙම මේකේ මොකද්ද වෙන්නේ? තාපාංක ද්‍රවාංක ඉහළගයක් ගන්නවා. ඒ කියන්නේ දියමන්ති වල තාපාංක ද්‍රවාංක ඒ වගේම මිනිරන් වල තාපාංක ද්‍රවාංක නම් වැඩි. ඊට පස්සේ මෙතන කියනවා සමහර සංයෝග විතරක් ඇහැල ජලයේ දිය වෙනවා. එහෙල බොහෝ විට ජලයේ දිය වෙන ඒවා නෝන ඒවත් ඇහිලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. බොහෝ විට විදුලිය සන්නායනය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි වැදගත් වාක්‍ය වෙන්නේ. ආයනික සංයෝග වලින් විදුලිය ගමන් කරනවා කියලා මතක තියාගන්න. සහ සංයුජ සංයෝගයක් නම් ඒ තුල ජලීය ද්‍රාවණ තුලින්වත් ඇහිලා විදුලිය සන්නායනය වීමක් සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ජලය තුලින් ඇහිලා විදුලිය සන්නායනය වෙන්නේ නැහැනේ. හරිද? දැන් ඔය කියන්න පුළුවන් හැල විවිධ උදාහරණ කියයි. ඒ වුණත් ඇහිලා අපි මෙතන සලකන්නේ මොකද්ද? සහ සංයුජ සංයෝග වල විදුලිය සන්නායනය වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. ආයනික සංයෝග වල විදුලිය සන්නායනය වෙනවා කියන කාරණය තමයි මෙතන පැහැදිලි කරන්නේ. දැන් මෙතන වගුවක් දක්වලා තියෙනවා. ඕකනේ මේ වැදගත්ම දේ. මෙන්න මෙතන තියෙන ක්‍රියාකාරකම තමයි අපි අන්තිමට කියන්න යන්නේ. ඊට කලින් ඔයගොල්ලෝ පොතේ තියෙනවා මේක. පොතේ තියෙන එක මම වෙනස් කරලා ඉවරලා යම් පිළිවෙලකට සකස් කරලා තියෙනවා. ආයනික සහ සාසංයුජ සංයෝග වල ගුණ සැසඳීම සඳහා අගයන් ඇසුරින් මේතර සකස් කරලා තියෙන වගුව ඇසුරින් නැහැල ඔයගලන්ට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. පොතේ තියෙන මේවා එකිනෙකට කලවම් කරලා තමයි තියෙන්නේ. ඒ වුණාට මම මේකේ සහ සංයුජ බන්ධන හදන ඒවා ඉහළට අරගෙන තියෙනවා. ආයනික සංයෝග පහලින් දක්වලා තියෙනවා. එහෙනම් ඔක්සිජන්, ඇමෝනියා, සල්ෆර් ඩයොක්සයිඩ්, එතිල් ඇල්කොහොල්, ජලය කියන ඒවා සහ සංයුජ සංයෝග හදන ඒවානේ. ඒ අතරින් වායු වශයෙන් පවතින ඒවා තියෙනවා, ද්‍රව වශයෙන් පවතින ඒවා තියෙනවා. මේවයි තාපාංක ද්‍රවාංක මම යම්කිසි පිළිවෙලකට සකස් කරලා තියෙනවා. ජලය ගත්තොත් එම බිඳුවයි. එතකොට ඊට වඩා බොහෝම අඩු උෂ්ණත්ව තමයි ද්‍රවාංකයේ පවතින්නේ. ඒ වගේම තාපාංකය ගත්තත් 100යි කියලා සලකනවා ජලයේ. එතකොට ඊට වඩා අඩු උෂ්ණත්ව තමයි එතිල් ඇල්කොහොල් වල 79 දී මේකේ තාපාංකය වෙන්නේ. ඍණ 10 දී තමයි සල්ෆර් ඩයොක්සයිඩ් වල. ඇමෝනියා ගත්තොත් ඍණ 33 දී. එතකොට මෙතන කියන ඔක්සිජන් ගත්තොත් එම තාපාංකය ඍණ 183 කියලා කියනවා. ආයනික සංයෝග විදිහට තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ් ආයනික සංයෝගයක් නෙවෙයි. ඒකදී හොඳට මතක තියාගන්න ඉන්න මෙතන ඔයගොල්ලෝ ටිකක් අවබෝධ කරගන්න සඳහා ලෝහයක් අලෝහයක් එක්ක සෝඩියම් කියන්නේ ලෝහයක් අලෝහයක් එක්ක කැල්සියම් ලෝහයක් ඔක්සයිඩ් ඔක්සිජන් අලෝහයක් එක්ක ඒ නේද මෙතන ආයනික සංයෝගයක් කියන කාරණේ වෙන් කරගන්න පුළුවන්. ආයනික සංයෝග විදියට හඳුනනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔක්කොම ඝන ආක්ෂන් තමයි පවතින්නේ. ඒගොල්ලන්ගේ තාපාංක ද්‍රවාංක ගත්තොත් බොහොම ඉහළගයක් තියෙනවා කියන කාරණේ මේ වගුව තුලින් ඔයගලන්ට පැහැදිලි වෙනවා. මේ වගුව කටපාඩම් කරන්න එපා. ඕවා එන්නේ නැහැ කවදාවත්. ඒ උඩත් එල සැසදීම සඳහා තමයි මේක වැදගත් වෙන්නේ. සංසන්දනය සඳහා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා. මේ වගේම මතක තියාගන්න ඕනේ නැහැ කොහොමදත්. දැන් අපි කියවනේ ආයනික සංයෝග වලින් විදුලිය සන්නායනය වෙනවා කියලා. ඒ වුණාට සහ සංයුජ සංයෝග වලින් විදුලිය සන්නායනය වෙන්නේ නැහැ කියලා කිව්වා. විදුලියක් සන්නායනය වෙන්න නම් අපි විද්‍යුතය පාදිනේ සාකච්ඡා කරනවා. ඒ ද්‍රව්‍ය තුල ඝනය තුලින් මොකද දැන් අය ලෝහ තුලින් විදුලිය සන්නායනය වෙන්නේ මොකද? ඒ තුල තියෙන සචල ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා. ඒ ඉලෙක්ට්‍රෝන තමයි මෙතන ප්‍රවාහයක් විතර ගමන් කරන්නේ. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන තිබුණොත් තමයි විදුලිය සන්නායනය වෙන්නේ. ඒ කියන්නේ ආයනික සංයෝග සලකුවහම මේවා නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මොකද එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. අනිත් එක්කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා.
සහසංයුජ සංයෝග වල එහෙම නෙවෙයිනේ. සහසංයුජ සංයෝග ගත්තොත් එimhe එතන අපි සැලකුවොත් එimhe එතන නිදහස් ඉලෙක්ට්‍රෝන නෑ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන ඉන්නේ. හවුලේ තබාගෙන ඉන්න නිසා කවුරුත් ගන්න දෙන්නේ නෑ. අර විශේෂ අවස්ථාවල තමයි ද්‍රවීකරණයක් වෙච්ච අවස්ථාවල තමයි ඩෙල්ටා දන්න ඩෙල්ටා වෙන අවස්ථා හරි තිබුණේ. හරිද? දැන් මෙතන බලන්න යන්නේ ඕක. අපි මේක සාමාන්‍ය ඉස්කෝලේ තිබුණා ඉස්කෝලේ මේ පරීක්ෂණය කරනවා. දැන් ඉතින් අපිට මේ බහන්න නැහැනේ ගෙදර ඇවිල්ලා අඩුතර බීකරයක්වත් නැහැ. ඉතින් ගෙවල් වල එහෙම නැත්නම් ඇවිල්ලා ඔයගලන්ට මේක ටිකක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මෙන්න මේ රූප සටහනේ ආකාරයක මෙතන දක්වන ආකාරයට හදා ගන්න පුළුවන් නම් කාබන් කූරු දෙකක් ගන්න ඕනේ. ඔය කාබන් කූරු ගත්ත එක දැන් බැටරි කෑලි වල ඇතුළ ගලවල අර පිටත් තියෙන ආවරණي අයින් කරලා ඔක කාබන් කුඩු එහෙම අයින් කරලා ගත්තාට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් කාබන් කූරු දෙක. ඒක තමයි මෙතන කාබන් කූරු තමයි මෙතන ඉලෙක්ට්‍රෝඩ විදිහට අරගෙන තියෙන්නේ. ඔන්න ඔය නම් දෙකම මතක තියෙනවා. මෙතන අපි ඉලෙක්ට්‍රෝඩ ලෙස තමයි කාබන් කූරු අරගෙන තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝඩ අර විදුලිය එතන යම්සි ආකාරයට අර ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය සඳහා අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝඩ තමයි කාබන් කූරු විදිහට කාබන් කූරු තමයි ඉලෙක්ට්‍රෝඩ විදිහට අරගෙන තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝඩ දෙකක් ඕනේ. එහෙම නැත්නම් කාබන් කූරු දෙකක්. බීකරයක් අරගෙන තියෙනවා. විදුලියක් ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන බලය සැපීම සඳහා බැටරි දෙකක් මෙතන තියෙනවා. ධන සහ ඍණ වශයෙන් දක්වනවා. විදුලිය ගමන් කරනවාද කියලා පෙන්වන්නේ මොකෙන්ද? බල්බය. දැල්ලුනොත් එහෙම විදුලිය ගමන් කරනවා. දර්ශකයක් විදිහට බල්බයක් තියෙනවා. බල්බය ඇරෙන වෙන මොනවා හරි දර්ශකයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් සමහර විට. දැන් බල්බයක් අරගෙන තියෙනවා. එහෙනම් ස්විච් එකක් දාලා තියෙනවා. ද්‍රාවණයක් දාලා තියෙනවා. දැන් එතන ද්‍රාවණය එක ද්‍රාවණයක් නෙමෙයිනේ අපි එතන සලකන්නේ. එතකොට ද්‍රාවණ හතරක් අරගෙන තියෙනවා මොනවද? කොපර් සල්ෆේට්, ලුණු ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක් සහ ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය කියලා කිව්වෙහල මෙතන අයන වර්ගයම ඉවත් කරලාද පිරිසුදු H2O විතරක් කියලා හිතන්නකො. සහිත ජලය. සාමාන්‍ය අපි බොන ජලය එහෙම ගත්තොත් විවිධ අයන වර්ග කලවම් වෙලා තියෙනවානේ. විවිධ ගත්තොත් එතන කාබනේට වර්ග එහෙම තියෙන්න පුළුවන් නේ. එතකොට ඒක නිසා ඒවා ඉවත් කරපු ආශ්‍රිත ජලය ගත්තොත් මේ මොකවත් නැහැ. දැන් විවිධ අයන වර්ග තිබුණොත් එහෙම ජලය කලවම් වෙලා යම් විශාල විදුලිය ගමන් කරන්නත් පුළුවන්. හරිද? ඒක නිසා ආශ්‍රිත ජලය තමයි වඩා සුදුසු. එහෙම එතකොට දැන් ආශ්‍රිත ජලය ගන්නවා. ඔන්න ඔය ද්‍රාවණ ටික තමයි ගන්න. මෙතන එක අවස්ථාවකදී එක ද්‍රාවණයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අනිත් අවස්ථාවට යනකොට මේ බීකරේ හොඳට හොදලා තමයි පාවිච්චි කරන්නේ. මොකද ලුණු දාපු එකකට ඊට පස්සේ ආයෙ වෙනත් ද්‍රවයක් දැම්මොත් එම අර ලුණු වල තිබිච්ච ආයන නැවත තියෙන්න පුළුවන් නිසා. දැන් හිතන්න පළවෙනි අවස්ථාවේදී මේකට දානවා මොකද ලුණු ද්‍රාවණයක් දානවා. ලුණු ද්‍රාවණයක් කියනකොට ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ලුණු කිව්වම නිකම්ම හිතන්නේ නැහැ. ලුණු ඊට පස්සේ කල්පනා කරනවා ලුණු කියන්නේ සංයෝගය ගත්තට පස්සේ ආයනික සංයෝගයක්ද සහ සංයුජිත කියලා බලනවා. හරිද? එහෙනම් ආයනිකයි කියලා දන්නවා. ආයනික නම් මීට ඉස්සෙල්ලා අහලා තියෙනවා එහෙමනම් ආයනික සංයෝග වල ද්‍රාවණ තුලින් හරි නැත්නම් විලීන අවස්ථාවේ විදුලිය සන්නයන වෙනවා කියලා. නම් විදුලිය සන්නයන වෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ ආරම්භයෙන් සාමාන්‍ය ද්‍රාවණය තුලින් යන්න බෑනේ විදුලිය. ඒ වුණාට මේ තුලින් දැන් විදුලිය ගමන් කරන්න නම් මෙන්න මේ අතර. එන්නකොට අයින් වෙන්න එපා. මම තාම ඇටෙන්ඩන්ස් ලිස්ට් එක ගත්තෙත් නැහැ. ඒ නිසා අයින් වෙන්න එපා. මෙන්න මේ අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඇති වෙන්න ඕන. මේ දෙක අතර. ඒ මොනොත් තමයි ගමන් කරන්නේ. දැන් ලෝහයක් වුණාද වයර් පාවිච්චි කරන්නේ ඒ සඳහානේ. වයර් නෙමෙයි අපි කියනවා කම්බි සන්නායක කම්බි තිබුණොත් එහෙම ඒ තුල විදුලිය ගමන් කරනවනේ. මෙතන ද්‍රවයක් තියෙන කොටසක් තුලින් යන විදුලිය ගමන් කරනවා පුදුමයින එක පැත්තකින්. ඒ වුණාට අපි ලුණු ද්‍රාවණයක් දාලා තිබුණොත් එහෙම නැත්තම් විලීන අවස්ථාවේ ලුණු තිබුණොත් එහෙම මේ තුලින් විදුලිය ගමන් කරනවා කියලා කියන්නේ මෙතන විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද ආයනික සංයෝගයක් නිසා ඒක. ඇයි විදුලිය ගමන් කරන්නේ? ඒ තුල මේ ද්‍රාවණය තුල තියෙනවා සචල ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔය නම ඔන්න අහනවා ඔය වගේ ප්‍රශ්න. ඇයි ඉලෙක්ට්‍රෝන ඇයි මේ විදුලිය ගමන් කරන්න කියලා. විදුලිය ගමන් කරන්න මොනවද තියෙන්න ඕන කියලා. ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. ඒ වගේම සචල ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. නැත්තම් නිදහස් ඉලෙක්ට්‍රෝන. තියෙන නිසා තමයි ගමන් කරන ආයනික සංයෝග තුල ඒවා ඕන හැටියට තියෙනවා. හරිද? ඔන්න විදුලිය ගමන් කරනවා නම් මොකද වෙන්නේ? එතන බල්බ් එක පත් වෙන්න ඕන. හරිද? බල්බ් එක දැල් වෙනවා. එන ආයනික සංයෝග. ඒ වගේම තව එකක් තියෙනවනේ විදුලිය ගමන් කරන ද්‍රාවණය.
එතන අනිත් එක තෝරන්නකො. අනිත් එක මොකද්ද? copper sulfate ද්‍රවණය. copper sulfate ආයනික සංයෝගයක් කියලා දන්නවනේ. එහෙනම් එහෙල ඒ තුරුනුත් එල copper sulfate දැම්මා. මොකද වෙන්න ඕනේ? විදුලිය ගමන් කරන්න අවශ්‍ය කරනවා. හරිද? මේ ඉරේසරේ වැඩ කරන්න බලනවාද ඊට පස්සේ තව ද්‍රාවණ දෙකක් තියෙනවනේ මොනවද තියෙන්නේ? සීනි ද්‍රාවණය. සීනි කියලා කියන්නේ අපේ සුගර්නේ. එහෙම නැත්නම් එල්ල මෙතන අපි ගත්තොත් එම ඩයිසැකරයිඩ් යන්නේ. හරිද? ඩයිසැකරයිඩ්. මේ කියනකොට ඔක්කොම මතක් වෙනවා. එතකොට නැත්නම් කාබෝහයිඩ්‍රේට්. මොකද්ද? කියන්නේ ප්‍රශ්නේ මට ඇහුන්නේ නැහැ. ලැජ්ජ වෙන්න එපා ප්‍රශ්න. මට ඇහුන්නේ නැහැ නේ. ආයි කියනවා. කී වෙනකල් තියෙන අඟුරුද? අපි මේ පාඩම අවසන් කරනකන් තියෙනවා. හරිද? තව පොඩ්ඩයි තියෙනවා. අද 11 කාරණයකටත් නැහැ ඉක්මනට අවසන් කරන්න පුළුවන්. තාම අයින් වෙන්න එපා හැබැයි. එතකොට බලන්න මෙතන දැන් ඇවිල්ලා අපි සීනි ද්‍රාවණයක් දැම්මා කියලා කියන්නේ සහසංයුජ සංයෝගයක්. සහසංයුජ සංයෝගයක් දැම්මයි කියලා ඉවරලා මෙතන විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සචල ඉලෙක්ට්‍රෝන නැති නිසා. නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා එතන. හරිද? ඒ වගේම ආශ්‍රිත ජලය දැම්මත් ඇල විදුලිය ගමන් කරන්නේ නැහැ කියන කාරණේ පැහැදිලි වෙනවා. එහෙනම් මෙතන නිරීක්ෂණ විදියට තියෙනවා ලුණු ද්‍රාවණය සහ කොපර් සල්ෆේට් ද්‍රාවණය ආයනික සංයෝග සහිත පරිපතේ බල්බේ දැල්වේ. සීනි ද්‍රාවණය සහ ආශ්‍රිත ජලය සහසංයුජ සංයෝග නිසා ඒකේ බල්බේ දැල්වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට නිගමනය කළ හැකි ආයනික බන්ධන සහිත සංයෝග වල ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා. ආයනික සංයෝග තුලින් නෙමෙයි ඒ ලුණු කැටයක් ගත්තොත් ඒ ලුණු කැට හැරා ගමන් කරන්නේ නැහැ නේ. ඒක අපි දිය කර ගන්නවා. එතකොට විදුලිය ගමන් කරනවා වුණත් සහ සංයුජ බන්ධන සහිත සංයෝග තුලින් නැල විදුලිය ගමන් කරන්නේ නැහැ කියලා කියනවා. හරිද? ඔක හොඳට මතක තියෙනවනේ. ඔය මේක රූප සටහනම දාලා ඕලෙවල් වලට අහන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම පළාත් විභාග වල අනිවාර්යයෙන්ම දැන් දෙවෙනි මේ දෙවෙනි වාර පාඩමන්නේ මේ අපි තාම කරන්නේ. ඒකෙදි මේ රූප සටහනම දාලා ඕනතරම් ප්‍රශ්න ඇතුළත් කරලා තියෙනවා. මේක විවිධාකාරයෙන් වෙනස් කරලා තියෙන්න පුළුවන්. ඒ වුණත් ඇල මේක හොඳට මතක තියෙන මේක පොඩි දෙයයි ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් එහෙල මේ පොඩි දේ තේරෙන්නේ නැතුනම එහෙල මේවා වරද්ද ගන්නවා. මොකද පොඩි දේ අර අන්තිමට මෙන්න මෙතන නිගමනයේ වශයෙන් තියෙන කොටස තමයි වැදගත්ම දේ වෙන්නේ. හරිද? ඒතකොට දැන් තමයි ඔය පාඩම අවසන් වුනේ. ඒත් යන්න එපා දැම්ම ඉන්න පොඩ්ඩක්. අපිට තව ප්‍රශ්න තියෙනවා අවශ්‍ය නම් එහෙල ඔයගලන්ට මම එක තව ඕනනම් දාන්නත් පුළුවන් මේ ප්‍රශ්න එකක් පෙන්නන්න ඉන්නකො. ඉන්න පොඩ්ඩක්. ඒකක පරීක්ෂණ හැම එකටම තියෙන ගැටලු මම වැඩි දාන්න නැත්නම් ඔයගලන්ට ටිකක් ඒවත් කරදරයක් වෙයි කියලා ඉවරලා මේ එකකින් තියෙන ප්‍රශ්න ටික තියෙනවා මම ගෲප් එකට ඕනනම් දාන්නම් මේක print out එකක් කරනකොට මේක සම්පූර්ණ කරාම සම්පූර්ණ ඔයගලන්ට සාරාංශයක් විදිහට එහෙම නැත්නම් ඒ පාඩම මතක් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මම ගෲප් එකට දාන්නම් දැන් 11ටත් වෙලා නිසා දැන් මේක පටන් ගත්ත පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ප්‍රශ්න කියන්නේ ඒක පාඩම් සටහනක් වගේ තමයි එක පැත්තකින්. ඒක නිසා ඒක බලන්න හරි ඉන්න චුට්ටක් පොඩ්ඩක් ඉන්න මම ලිස්ට් එක ගන්නකම් දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහනේ නෑ ගුරුතුමා දැන් අපි 11 වෙනකන් ඉන්න ඕනේ දැන් අවසන් කරන්න පුළුවන් විනාඩියක් ඉන්න මම ආයේ මේ ටෙස්ට් එක ගන්නකම් ඇවිල්ලා එහෙනම් අපි අද පාඩම ඉක්මන ටිකක් අවසන් කරමු අපි පාඩම අවසන් සහාය කරන එක තේරුම් ගන්න නැහනේ මොනවාර ගැටලු තියෙනොත් එම් පස්සේ හරි අහන්න අපි දැන් පාඩම නවත්තමු එහෙනම් හැමෝටම තේරුම් සරණයි පෙරුවන් සරණයි ගුරුතුමා
තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි. පුරේ මොකද දාලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න.